හරි බඩ. ගියසතේ කතා කරේ පරිමිතිය වර්ගඵලයේ කොටසේ පරිමිතිය ගැන කතා කරා. පරිමිතිය ගැන කතා කරලා අවසානට අපි වෘත්තයේ පරිමිතිය හොයන තැනින් තමයි ආයත්තුවේ. වෘත්තයේ පරිමිතිය 2πr 5d කියන සූත්‍ර දෙක මම ඔයාලට දුන්නා. දීලිවර වෙලා ඒ සූත්‍ර දෙකෙන් පොඩි පොඩි ගණන් ටිකක් අපි හදුවා ගිය සතියේ 2πr සහ 5d කියන සූත්‍ර දෙකෙන් අද ඒක මතක් වෙනත් එක්ක අපි නවත්තපයින් පටන් ගමු. බලන්න දෙවෙනි පිටුවේ අභ්‍යාස දෙකේ තියෙනවා දෙවෙනි ගාන පොඩ්ඩක් බලන්න. විස්කම්භය සෙන්ටිමීටර 21ක් වෙන රෝදයක් එක් වටයක් කරකැවීමේදී ගමන් කරන දුර. විස්කම්භය සෙන්ටිමීටර 21ක් වෙන රෝදයක් එක් වටයක් කරකැවෙනකොට ගමන් කරන දුර හොයන්න. right. ඔයගොල්ලන් මොකක්ද අපිට කියන්නේ කියලා? රෝදයක් කියලා කියන අපි දන්නවා හරියට වෘත්තාකාරයිනේ. රෝදයක් ගත්තාම පස්සේ වෘත්තාකාරයිනේ. එතකොට මෙන්න මේ රෝදේ විස්කම්භය අපි දන්නවා විස්කම්භය කියලා කියන්නේ කේන්ද්‍රය හරහා පරිධිය ලක්ෂ දෙකක් යා කරන දුර. මෙන්න මේක සෙන්ටිමීටර 21යිලු. විස්කම්භය සෙන්ටිමීටර 21යි. මෙන්න මේකේ එක වටයක් කරකැවෙනකොට ගමන් කරන දුරනේ අපි ගන්නෙ. right? මෙන්න මේක බලන්න. දැන් මම මෙන්න පොළොව ස්පර්ශ වෙලා තියෙන්නේ මෙතන. හරිද? මෙතන තමයි පොළොව දැන් ස්පර්ශ වෙලා තියෙන්නේ. මේ වෘත්තය. මෙන්න මේ වෘත්තය දැන් කරකැවෙන්න පටන් ගන්නවා. කොහොමද දැන් කරකැවි ඉස්සරහට යනවා මෙන්න ටික. කොහොම ඉස්සරහට ගිහිල්ලා මෙන්න මේ අක්ෂය අහපව් පොළවේ වදින තැනට එනකොට නේද මේක වටයක් කරකැවෙන්නේ. මෙතන දැන් පොළවේ ස්පර්ශ වෙලා තියෙන අක්ෂය වටයක් කරකැවිලා අහපව් පොළවේ ගෑවෙනකොට තමයි මේක එක වටයක් කරකැවෙනවා කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. right? එතකොට බලන්න මෙන්න මේක එක වටයක් කරකැවෙනවා කියලා කියන්නේ. මේ ලක්ෂය මෙතනින් පටන් අරන් මේම වටේ ගිහිල්ලා අහපව් මෙතෙන්ට එන එක. නේ? එතකොට බලන්න මේ වෘත්තේ වටයක් කරකැවෙනවා කියලා කියන්නේ මේ වෘත්තෙන් වටේ එක රවුමක් ගියා වගේ තමයි. හරිනේ? මේ වෘත්තේ එතන මේ රෝදේ එක වටයක් කරකැවෙනවා කියලා කියන්නේ මේ රෝදෙම එක ලක්ෂයකින් පටන් අරන් ඒක වටේ වටයක් ගිහිලා අපෝ ඒ ලක්ෂයට ආව වගේම තමයි. right? එහෙනම් ඔය ලෝකිය කියන්නේ බඩව අපින් අහලා තියෙන්නේ මෙන්න මේ රෝදේ පරිමිතිය හොයන්නේ. ඔය රෝදේ වෘත්තාකාර හැඩයක්. එහෙනම් මෙන්න මේ රෝදේ පරිමිතිය හොයන්න ඕන. මේ වෘත්තාකාර හැඩයේ පරිමිතිය හොයන්න තමයි ඕන. අපි දන්නවා එතකොට විස්කම්භය දින්න තියෙන සූත්‍රය මොකද්ද? 5d. ඔන්න ඔය සූත්‍රය භාවිතයෙන් තමයි අපි ගාන හදන්න වෙන්නේ. right? එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරයක් 5d සුරෙන් ලියුවොත් එහෙම ගමන් කරන දුර ඕනනම් කියලා ලියන්න. නැත්නම් 5d සමානයි 5 කියන්නේ මම කියලා දුන්නා 22ට 7යි කියලා ගන්න. දැන් d අපි දන්නවා d කියන්නේ විස්කම්භය සෙන්ටිමීටර 21යි. එතකොට බලන්න මේක අපිට සුරු කරන්න පුළුවන් 7 වරක් 1යි 7 වරක් 3යි කියලා. උත්තරේ එනවා 66යි සෙන්ටිමීටර. අන්න. රෝදේ එක වටයක් කරකැවෙනකොට ගමන් කළ තියෙන දුර කොච්චරයිද? සෙන්ටිමීටර 66යි. right. දාගන්න ඉක්මනට. පළවෙනි කොටසේ ඔන්න ඔහොමයි. මෙන්න මේ කාට තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් දැනටත්. මෙන්න මේ කොටස දැනටත් තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් බඩව. කරුණාකරලා මැසේජ් එකක් දාන්න. මොකද මේ වගේ චූටි තැන් බැරුව ඇත්තට මේ වගේ චූටි තැනක් තනියම හදා ගන්න බැරුව මේ පාඩේ ඉස්සරහට යන එක කිසිම තේරුමක් නැහැ. හරිනේ? වගකීමෙන් කියන්නේ මේ වගේ චූටි තැනක් බැරුව මේ පාඩේ ඉස්සරහට යන එක බඩව කිසිම තේරුමක් නැහැ. ඒ නිසා මෙතන අනිත් අයට තේරුණාට කමක් නැහැ. ඔයාලට තේරෙන්නේ නැත්නම් බඩව මැසේජ් එකක් දාන්න සර් ඒක කොටස මට තේරුනේ නැහැ. වගකීමෙන් කියලා බඩව මේ වගේ චූටි තැනක් බැරුව නම් ඉස්සරහට යන්න බෑ ඔයාලට. right? බලන්න වට 100ක් කරකැවීමේදී ගමන් කරන දුර අහනවා. ශිෂ්‍යයාට ප්‍රශ්නේ අහන්නේ යන්නේ. එක වටයක් කරකැවෙනකොට සෙන්ටිමීටර 66යි නම් වට 100ක් කරකැවෙනකොට 66 ඒව 100ක්. 66 ඒව 100ක් කීයද? අපි දන්නවා 100ෙන් ගුණ කරන්න ලේසියිනේ. 6600. ලක්ෂ ළමයි කීකේ අග්ගල උත්තරේ කො 6600යි. මොනවද? රුපියල් නෙමෙයි මෙහෙම දාන්න. සෙන්ටිමීටර. සෙන්ටිමීටර 6600යි. මේක ඕන නම් මට මීටර වලින් කියන්න පුළුවන් කොහමද? 6600 කියන්නේ සෙන්ටිමීටරනේ. සෙන්ටිමීටර මීටර කරන්න පුළුවන් 100ෙන් බෙදලා. එතකොට මීටර නම් මේක 66යි. අන්න. වට 100ක් කරකැවෙනකොට මීටර 66යි කියලා තියෙනවා. ඔන්න. අපි දෙවෙනි ගාන ඉවරයි. අපි යන් තුන්වෙනි ගානට. ඔන්න ඔය වගේම තව ගානක් තියෙන්නේ. දැන් මම මේ එක කොටසක් අල්ලලා දුන්නට පස්සේ බටව මේ ඉතුරු ටික මම ගානේ අංක කියනවා ටට්ටක් කරලා හදලා පටන් ගන්නවා. මම ගානේ අංක කියනවත් එක්කම ඉක්මනට වැඩ පටන් ගන්න ඕනේ දැන්. තුන්වෙනි ගාන මම බෝඩ් එකේ ගණන් හදනකොට කලින් ටියුට් එක කරපුවා ඉන්නවනම් අඩුපාඩු බදා ගන්න. කරේ නැති අය ඉන්නවනම් සටහනක් දාගන්න. හැබැයි බෝඩ් එක කොපි කරන්න ලෑස්ති වෙන්නවා.
පුළුවන් තරමක් මම කියලා දෙන්න කලින් කල් ඉවර කරන්න කියන පැටව. මම මේ සදේ තේරුම් කරලා දුන්න මේ පාඩමේ තියෙන වැදගත්කම ඒ නිසා මම අරගන්න එපා ඒ කොටසක්වත්. පොඩි තරම්වත් කරුණා නම් ඉස්සරහට යන්න ලෑස්ති වෙන්න එපා. ළඟ යඳුත් නෑ අහගන්න. ඒ නිසා ගන්න බැරුණොත් අනිවාර්යයෙන් මැසේජ් එකක් දානකොට තුන්වෙනි ගාන. අරය 21ක් වන රෝදයක් පිටතින් ස්පර්ශ වෙනසේ. ඔන්න ලොකු රෝදයක් තියෙනවා. මේකේ අරය දීලා තියෙනවා. දැන් විස්කම්බේ නෙමෙයි අරය දීලා තියෙන්නේ සෙන්ටිමීටර 21යි. විස්කම්බේ අරය වෙනස අපි දන්නෝ දැන්. මෙන්න මේක වටේ පොඩි රෝදයක් කරගෙනනවා. මෙන්න මේක වටේට පොඩි රෝදයක් කරගෙනනවා. right? මෙන්න මේ පොඩි රෝදේ අරය සෙන්ටිමීටර 3.5යි. 3.5 සෙන්ටිමීටර. right? 3.5 සෙන්ටිමීටර. අපි ගහන්නේ කොහොමද? අපි ගහන්නේ විශාල රෝදය වටා ගමන් කිරීමේදී කුඩා රෝදය කරකැවෙන වට ගන්න හොයන්නේ. මෙන්න මෙහෙමයි. දැන් නිකන් ඔය අර පැති රෝද දාලා තියෙනවනේ නේද? හොඳට අහගන්න. හින්දු මේ වීඩියෝ එක ආවුලේ. හරිද? ඔන්න දැන් මේක නිකන් අර ඔයාලා දැකලා තියෙන මැෂින් ඇතුලේ තියෙන දැඩි රෝද නේ. එක දැත්තක් තියෙනවා මේකට තව දැත්තක් සෙට් වෙලා දැන් මේක කරකැවෙන ගමන්ම මේකත් මේක වටේ කරකැවෙනවා. මේක මෙහාට කරකැවෙනවා. මේකත් කරකැවි මෙයාගේ වටේ කරකැවෙනවා. මේ right? බලන්න. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ පොඩි රෝදේ දැන් මෙහෙම කරකැවි මේක වටේ යන්නේ. එතකොට දැන් මෙතනින් පටන් අරගෙන වටයක් වුණා නිදින්ලා අහපු මෙතෙන්ට පොඩි රෝදේ වට කීයක් කරකැවෙනවද කියලා තමයි යන්නේ. ඔක වැඩම ඉස්සර දෙකෙන් ගන්න ඕන මේ ගන්න හදන්නේ කොහොමද කියලා. හරිනේ. නිකන් 2 පයින් දාලා 5 දාලා මේ ගන්න ගන්න. ඉස්සර අපි දෙකෙන් ගන්න ඕන මේකට මොකක්ද බලන්න. දැන් මේ රවුම කරගෙවෙන්නේ පොඩි රෝදේ කරගෙවෙන්නේ ලොකු රෝදේ වටේනේ. එතකොට මම ඉස්සෙල්ලා හොයා ගන්න ඕන මේ පොඩි රවුම කොච්චර දුරක් යන්න ඕනද කියලා. මේක වටේ වටයක් නේ යන්න ඕන. එතකොට මම ඉස්සෙල්ලා හොයා ගන්නවා මේ පොඩි රෝදය කොච්චර දුරක් යන්න ඕනද කියලා. ඒ පොඩි රෝදේ යන්න ඕන දුර සමාන වෙනව මොකටද? මේ ලොකු රවුමේ වටේ දිගටනේ. ලොකු රවුමේ පරිධියට. වෘත්තය අපි වටේ දිගට විශේෂණමක් කවුද? පරිධිය. එතකොට මේ පොඩි රෝදේ ගමන් කරන දුර සමාන වෙන්න ඕන ලොකු රෝදේ පරිධියට. නැත්නම් ලොකු රෝදේ පරිමිතියට. right? එතකොට මම ඉස්සෙල්ලාම හොයා ගන්නවා විශාල වෘත්තයේ පරිධිය. right? ඔන්න මම ඉස්සෙල්ලාම හොයා ගන්නවා විශාල වෘත්තයේ පරිධිය. මම හැමදාම කියනවා වගේ මගේ අපු ලස්සනයි ඉතියා කරන්න එපා. කොහොම වරුවෙන් පුරුදු වෙච්ච අත්තකෝ. right? එතකොට ලොකු රෝදේ පරිධිය. ලොකු රෝදේ වටේ දිග හොයන්නේ කොහොමද? අපි දැන් දන්නේ අරය. අපි විස්කම්භය දන්නව නම් 5d භාවිතා කරනවා. අරය දන්නව නම් 2πr භාවිතා කරනවා. එහෙනම් මෙන්න මේකේ පරිධිය වන්න පුළුවන් මොන සූත්‍රයෙන්ද අපිට? 2πr සූත්‍රයෙන්. 2πr කියන්නේ 2 වැඩි කිරීම 5 කියන්නේ 22ට 7යි වැඩි කිරීම r. විශාල වෘත්තේ පරිධියනේ හොයන්නේ. විශාල වෘත්තේ අරය 21යි. එහෙනම් මෙතෙන්ට ආදේශ කරා 21යි. සුළු කරමු. 7ක් 1යි 7ක් 3යි 22ක් 2 44යි. 44 ඒව 3ක් 120යි 132යි අන්න. සෙන්ටිමීටර 132යි මොකක්ද? විශාල වෘත්තේ පරිධිය. එතකොට මෙන්න මේ පොඩි වෘත්තය සෙන්ටිමීටර 132ක් යනවා. right? සෙන්ටිමීටර 132ක් යනවා. දැන් මේ යනකොට මේකත් කරකැවි යන්නේ. මේක මෙහෙම කරකැවි තමයි මේක වටේ යන්නේ. එතකොට අර කලින් අපි පළවෙනි ගාන හදුවා වගේ තමයි. මම මෙන්න මෙතන ලක්ෂය ගත්තොත් මේ පොඩි වෘත්තයේ මේ ලක්ෂය දැන් මේ කරකැවෙන ගමන් යන්නේ. යන ගමන් මේ ලක්ෂය අහපව මේ වෘත්ත ගෑවෙන්නේ මේක වටයක් ගියාම නේද? නේ? මේ ලක්ෂය අහපව මේ වෘත්ත ගෑවෙන්නේ මෙන්න මේක සම්පූර්ණ වටයක් කරකැවුණා. එතකොට මේක අහපව මේ ලක්ෂය ගෑවෙන්නේ මේ හරියෙන් කියලා හිතමුකෝ. මෙන්න දැන් මේ මෙතන තියෙන ලක්ෂය ඔන්න දැන් මම කරකැවුණා මේ ලක්ෂෙත් මෙහෙම කරකැවෙනවා. කරකැවිලි ඉඳලා ඒ ලක්ෂය අහපව මෙතන ගෑවෙන්නේ මේ වෘත්ත ගෑවෙන්නේ මෙතනදී කියලා හිතමුකෝ. එතකොට
මේක වටයක් කරකැවෙනකොට මෙතන ඉඳන් මෙතෙන්ට ගියා කියලා කියන්නේ මෙන්න මේ දුර සමාන වෙනව මොකටද? මේ පොඩි වෘත්තේ වටේ දිගට. අර පළවෙනි ගාන වගේනේ. පළවෙනි ගාන එහෙමනුනේ. පොඩි වෘත්තේ වටයක් කරකැවෙනකොට යන දුර සමානයි පොඩි වෘත්තේ වටේ දිගට. එහෙනම් මම මෙන්න මේ කුඩා වෘත්තේ පරිධියක් හොයාගෙන ඉන්න වෙනවා. එහෙනම් මම විශාල වෘත්තේ පරිධිය හැවුවා වගේම ඔන්න මම දැන් කුඩා වෘත්තේ පරිධියක් හොයනවා. කුඩා වෘත්තේ පරිධිය හොයන්න මට දීලා තියෙන්නේ අරය නිසා මම පාවිච්චි කරනවා 2πr දෙක වැඩි කිරීම π කියන්නේ 22ට 7යි r කීයද? r 3.5යි. right? 3.5 ඒව 1යි 3.5 ඒව 2යි. 3.5 ඒව 2ක් නේ 7ක් වෙන්නේ. 3.5ක් චක්‍රයෙන් මම කැපුවේ. බලා ගන්න. මේ දෙකට මේ දෙක කැපෙනවා. උත්තරේ 22යි සෙන්ටිමීටර. right? ඔන්න බලා ගන්න. පොඩි වෘත්තේ වටේ දිග කීයද? සෙන්ටිමීටර 22යි. එතකොට පොඩි වෘත්තේ එක වටයක් කරකැවෙනකොට මේක දිගේ සෙන්ටිමීටර 22ක් ගිහිල්ලා. වට දෙකක් කරකැවෙනකොට 22ව දෙකක් 44ක් ගිහිල්ලා. වට තුනක් කරකැවෙනකොට 22ව තුනක් 66ක් ගිහිල්ලා. වට හතරක් කරකැවෙනකොට 22ව හතරක් 88ක් ගිහිල්ලා. ඔන්න ඔහොම පොඩි වෘත්තේ කොච්චර දුරක් යන්න ඕනද? සෙන්ටිමීටර 132ක් යන්න ඕන. පොඩි වෘත්තේ එක වටයක් කරකැවෙද්දී යන්නේ සෙන්ටිමීටර 22යි. එයා එහෙම කරකැවි සෙන්ටිමීටර 132ක දුරක් යන්න ඕන. එහෙනම් කැරකෙන වට ගන්න මට හොයන්න පුළුවන් කොහොමද? මෙන්න මෙහෙම අදා ගන්න. කරකැවෙන වට ගණන කරකැවෙන වට ගණන හොයන්න පුළුවන් කොහොමද? සම්පූර්ණ දුර බෙදනවා එක වටයක් 132යි සම්පූර්ණ දුර බෙදනවා එක වටයක් ගමන් කරනකොට ගමන් කරන දුරෙන් එක වටයක් කරකැවෙනකොට ගමන් කරන දුරෙන් සම්පූර්ණ දුර බෙදලා right එතකොට අපිට උත්තරේ එනවා කීයයි කියලාද 6යි කියනවා අන්න එතකොට වට කීයක් කරකැවෙන්න ඕනද මේක වටේ එක වටයක් යන්න වට 6ක් කරකැවෙන්න ඕන මේක සෙන්ටිමීටර කියලා දාගන්න 6 එහෙම නෙමෙයිනේ වට ගන්න සෙන්ටිමීටර 6යි නේ එහෙම දාගන්න නැද්ද නැත්තම් එහෙම ඔන්න කෙනෙක් කියනවා නෑ ඊළු හොඳ 100න් ඉන්න බටව right දාගන්න තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න අපෝ සරල එක සැරයක් කියලා දෙන්න පුළුවන් 2πr සූත්‍රෙම අනිත් පැත්තේ තියෙන්නේ හතරවෙනි ගානේ මේක ඉක්මනට දාගෙන ඉවර වෙච්චා හතරවෙනි ගානට සර් ඔගේ උත්තරේ විතරක් දැම්මොත් වැරදිද? මේක මෙහෙම වැඩියෝ අපිට සාමාන්‍යයෙන් උත්තරේ විතරක් දාන්න පුළුවන් ගණන් පේපරේ නෑ කෙටි ප්‍රශ්න වලට සමහර ගණන් තියෙනවා උත්තරේ විතරක් දැම්මට පස්සේ ලකුණු හම්බ වෙනවා කෙටි ප්‍රශ්න සමහරක් ඒවට නැත්තම් වැඩියෝ දැන් සාමාන්‍යයෙන් අපේ දැන් මේ ගාන කියලා දීලා අපි ටාගට් එක විභාග පේපරේනේ ඔයාලගේ පේපරේ මේ ගාන අහන්නේ ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් විදියට ස්ට්‍රක්චර් එකක් කියන්නේ අනිවාර්යෙන් පිළිතුර ලියන්න ඕන ඒකට උත්තර ලියන්නත් ඕන පේපරේමයි අන්න ඒ ප්‍රශ්නයක් විදියට තමයි මෙන්න මේ මිනිතේ පාඩමේ ප්‍රශ්නයක් අහන්නේ පරිමිතිය වර්ගඵලයේ පාඩමේ. එතකොට බලන්න ඔය අපි ඉඳ දීලා තියෙනවා ගාන හදන්නත් එක්කම. චූටි ඩයි දීලා තියෙන්නේ. ඒකේ උත්තරේ විතරක් දැම්මොත් අපිට හම්බෙන්නේ දැන් හිතමු අපි මෙන්න මේ කොටසට හම්බෙනවා ලකුණු 3ක්. මෙන්න මේකට උත්තරේ හොයනකොට දැන් විශාල වෘත්තේ පරිධිය හොයා ගන්නකොට ලකුණු 3යි කුඩා වෘත්තේ පරිධිය හොයා ගන්නකොට ලකුණු 3යි ඊට පස්සේ 6යි කැරගෙන වට ගන්න හෙව්වොත් ලකුණු 4යි ලකුණු 10 හම්බෙන්නේ ඔන්න ඔහොමයි මේ ගාන. එහෙම හිතන්න. එතකොට මේ කොටස ලකුණු 3ක් හම්බෙනවනේ. ඒ ලකුණු 3 හම්බෙන්න බට උත්තරේට නෙමෙයි. ඒ ලකුණු 3 හම්බෙන්නේ අපි දැන් වෘත්තේ වට ගන්න හොයන අපි පරිධිය හොයන සූත්‍රය දන්නවද? සූත්‍රය ලියලා තියෙනවා. අන්න යාට ලකුණයි. ඊට පස්සේ මෙන්න මේ සූත්‍රෙට දත්ත ටික ආදේශ කරලා තියෙනවද? දෙක මෙතන මැද වැඩි කිරීමක් තියෙනවා. π කියන්නේ 22ට 7යි වැඩි කිරීමක් තියෙනවා. r කියන්නේ 21යි ලොකු වෘත්තේ. අන්නේ දත්ත ටික ආදේශ කරලා තියෙනවද? ලකුණයි. අවසාන උත්තරේ තියෙනවා ලකුණයි. ඔන්න. ඔන්න ඔය විදිහට තමයි පැටව ලකුණු ටික හැදෙන්නේ. ලකුණ එක තුන තමයි ලකුණු ටික හැදෙන්නේ. හැබැයි මේකේ තව ගැටලුවක් තියෙනවා. අවසාන උත්තරේ සෙන්ටිමීටර දාලා දීපේ නැත්නම් මේ ලකුණ හම්බෙන්නේ නැහැ. එතකොට හම්බෙන්නේ මේ පියවර දෙකේ ලකුණු දෙක විතරයි. අර පුතා ඇහුවා වගේ මේ පියවර මුකුත් නැතුව උත්තරේ ලියලා තිබ්බනම් පැටව හරි ෂෝක්. ලකුණු තුනේ කොටසෙන් එක ලකුණක් ගන්න වෙනවා. ඒතර ලකුණු දෙක නැහැ. එච්චරයි වෙන්නේ.
මම මේ ටියුට් එකේ කියලා දෙන ගණන් ක්ලාස් එක ඉවර වෙලා ඉන්න වෙලාවක පුළුවන් නම් පිටව ඔය හද පොලයක්වත් බලන්න නැතුව තනියෙන් හදා මම මේ කියලා දෙන ගණන් ක්ලාස් එක ඉවර මේ රෝද ගණන් එහෙම ඒ කියන්නේ මේව මාර නිර්මාණශීලී වැඩිය මේ වගේ ගානක් හිතා ගන්න පුළුවන් කියලා කියන්නේ ඇත්තටම සෑහෙන බුද්ධිමත්කමක් තියෙන කෙනෙක් එතකොට මේ වගේ ගානක් දැන් මම කියලා දීලානේ තියෙන්නේ දැන් ඔයාලගේ ඔළුවේ චුට්ටක් මේක වැඩ කරනවානේ එතකොට ක්ලාස් එක ඉවර වෙලා නිකන් ඉන්න වෙලාවක ඔයාලට මේ ගාන කිසිම සපෝට් එකක් නැතුව අපි පන්තියේදී හදපු කොලේකවත් එහෙම කිසි සපෝට් එකක් නැතුව මේ ගාන කරගන්න පුළුවන් නම් ඔයාලා ඇත්තටම සුපිරි තැනක ඉන්නවා රයිට් අන්න එහෙම තමයි ඉන්න ඕන ඔයාලට එහෙම තනියෙන් මේ ගාන පස්සේ වෙලාවක හරි කරගන්න බෑ කියලා කියන්නේ ඔයාලගේ ඔළුවේ තියෙන තාවකාලික මතකයක් විතරයි මං කියලා දෙනකොට හරි ගාන හදා ගන්න පුළුවන් වගේ එහෙම වැඩක් නෑ බටව ඔයාලට කොයි වෙලාවක හරි මේක තනියෙන් හදා ගන්න පුළුවන් නම් විතරයි මේන් ගානක් ඔයාලගේ පේපර් එකට අහුවොත් ඔයාලට හදා ගන්න පුළුවන් ඒ නිසා ඒක ටෙස්ට් කරලා බලන්න තියෙන හොඳම වැඩි ක්ලාස් එක ඉවර වෙච්ච ටයිම් එකකට හෙට වෙන්න පුළුවන් අනිත් වෙන්න පුළුවන් අද රෑම වෙන්න පුළුවන් මේ ටියුට් එක අරගෙන මං කියලා දෙන ගණන් ටික තියෙනවනේ ඒ ටික තනියෙන් හදන්න කිසිම මං උගන්න මං නෝට් එකක් දීපු මං ගාන හදපු කිසිම කොලයක් බලන්නේ නැතුව ඔය ගාන තනියම හදන්න කල්පනා කර හදන්න අමතකුණොත් කොහෙන් හරි අල්ලගන්න බලන්න උත්තරේ හදපු දර බලන්නවත් එපා අන්න එහෙම try කරලා කවුරු හරි ළමෙක් මේක තනියම මේ ගණන් ටික එක සැරේ හදාගෙන යනවා නම් කලින් සැරේ නෙමෙයි දෙතුන් පාරින් වෙන්න පුළුවන් try කරලා අන්න එහෙම කරනවා නම් පැටව අන්න ඒ බබා අත්‍තරම හොඳ දැනගින් බය වෙන්න එපා ගණන් පේපර් එක ගැන Tamanට එහෙම තනියෙන් හදන්න පුළුවන් වෙනකන් එහෙම පළවෙනි සැරේ හරි දෙවෙනි සැරේ හරි තනියෙන් හදාගන්න බැරි ළමයි ඉන්නවා නම් Tamanට එහෙම මේ ගානක් දැකපු ගමන් තනියෙන් හදාගන්න පුළුවන් මට්ටමකට නිකන් ඔය ටියුට් එක නැවත කරන්න right මොකද අත්‍තරම මමත් මේ සෑහෙන මහන්සිලා ඔය ටියුට් හදන්නේ ටියුට් එක හදන්න මාර මහන්සි වෙන්න ඕනේ ඒ වගේම තමයි ඔක ටයිප් කරවලා ඔක්කොම කරලා මම ඔයාලට දෙන්නේ වැටව මේ ක්ලාස් එකේ මට ගණන් ටික ගන්න පහසු වෙන විතරක් නෙමෙයි මම කැමති මේවයි නැවත ඔයාලා ප්‍රයෝජන ගන්න ඕනේ නැත්තම් මට පුළුවන් මාළු දේවල් නෙමෙයි මට මේ ගාන කටින් කියවන්න පුළුවන් නේ මේ රූප සටහන රූප සටහන දාගන්න ගාන මම කටින් කිව්වා මම දාන කරා මට ඒක මාළු ප්‍රශ්නයක් නෙමෙයි මම මෙහෙම දේවල් කරන්න බැලුවා මේ ටියුට් එකක් දෙන්නේ ඔයාලට මේක මේ ක්ලාස් එකේ උගන්වන වෙලාවට විතරක් නෙමෙයි පස්සේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඔය ටියුට් එකේ කඩු වැඩ කරන එක අවම කරගන්න. හේතුව නැවත සැරයක් කරනකොට ඔය ටියුට් එකේ කිසිම තොරතුරක් නැති ගන්නට තියෙනවා නම් හොඳයි. ඇයි? නැත්නම් දෙවෙනි සැරේ බලනකොට උත්තරේ පේනකොට කඩු වැඩ පේනකොට ඔයාලට තේරෙනවා මේ ගාන යත්තේ මෙහෙමයි කියලා. ඒක මහන්සි වෙන්නේ නැහැ දෙවෙනි සැරේ උත්තරේ හොයාගන්න. අන්න ඒ නිසා පුළුවන් තරම් තනියෙන් වැඩේ කරන්න try කරන්න දෙවෙනි සැරේ ගාන හදද්දී දෙවෙනි සැරේ ගාන හදද්දී තනියම කරගන්න පුළුවන් නම් ඔයාලා බය වෙන්න එපා ගන්න මේකට කම්ප්ලීට් වෙන්න. right එක පාරකින් හදාගන්න බැරි වුණොත් දෙතුන් පාරක් try කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. එකම ගාන හතර පස්සේ අපි යන් ඊළඟ කොටසට පහත පරිදියෙන් සමාන්විත වෘත්තවල අරය ගණනය කරන්න. right පරිදි 44යි අරය හොයන්න. අරය හොයන්න නම් අපි දන්නෝ අරය හොයන්න අපි දන්න සූත්‍රය කවුද? මෙන්න මෙයා. අරය හොයන්න අපි දන්න සූත්‍රය මෙයා. කවුද මෙයා? අරය ඉන්නේ 2πr වල. r වකුරන්නේ අරය කියන්නේ. එහෙනම් අරය හොයන්න කියන නම් මේ සූත්‍රයෙන් තමයි අපි හොයන්න ඕන. දැන් මොකද්ද මේ සූත්‍රයේ තේරුම? වෘත්තයක පරිදිය හොයන සූත්‍රය තමයි මේක. අරය දන්නව නම් මේ සූත්‍රේ, විස්කම්භය දන්නව නම් මේ සූත්‍රේ. ඔන්න සූත්‍ර දෙක. වෘත්තේ පරිදිය හොයන. කිසාරේ මම ඕක පැහැදිලි කරලා කියලා දුන්නා. right? එතකොට අරය හොයන්න කියනවා නම් මේ සූත්‍රයෙන් තමයි අපිට හොයන්න වෙන්නේ. මේකෙන් හොයන්නේ අපි පරිදියනේ. වෘත්තේ පරිදිය තමයි මේකෙන් හොයන්නේ. එතකොට ඕක මෙන්න මේව බලගන්න. දැන් මම මේක ලියන්න පුළුවන් පරිදිය සමානයි කියලා නේ. පරිදිය සමානයි 2πr. පරිදිය දීලා තියෙනෝනේ අපිට 44යි කියලා. මොන පළවෙනි එකේ පරිදිය දීලා තියෙනවා අපිට 44යි. ඉතින් මේ පරිදියටම සමානයි 44යි. මේ පරිදිය සමානයි 2πr කියන සූත්‍රයෙන් අපිට හොයන්න පුළුවන්. හරිනේ? පරිදිය කියන්නේ c සමානයි 2πr කියන සූත්‍රයෙන් අපිට හොයන්න පුළුවන්. ඉතින් පරිදියම සමානයි 44ට අපිට දීලා තියෙනෝනේ. එහෙනම් 2πr සමානයි 44යි කියලා මට මෙන්න මේකෙන් ගන්න පුළුවන්. right? ඇයි මේ තියෙන පරිදිය හොයන සූත්‍රේ පරිදිය අපිට දීලා තියෙනවා 44යි කියලා. එහෙනම් පරිදිය හොයන සූත්‍රය සමානයි 44ට. අපි හොයන්න ඕන මොකක්ද? අපි හොයන්න ඕන r. එහෙනම් ඉතුරු ඒවා ආදේශ කරමු. මේ බලන්න 2 වැඩි කිරීම π කියන්නේ 22 යට 7යි.
R දන්නේ නැහැ සමානයි 44යි. right? ඔන්න R හොයන්න තියෙන්නේ මොකද්ද මේ ටික උත්තර කිරීමක් තියෙන්නේ. අපි ඉගෙන ගන්න ඕන මට නම් මේ පන්ති වලදී උත්තර කිරීම. උත්තර කරනවා කියලා කියන්නේ මේ අපි නොදන්න පදේ ඉන්නවනේ. නොදන්න පදේට උත්තරයක් හොයනකොට එයා විතරක් මේ පැත්තේ තියාගෙන ඉතුරු අය මං එහා පැත්තට යවන්න ඕන. මෙයා මේ පැත්තේ තියාගෙන ඉතුරු අය මං එහා පැත්තට යවන්න ඕන. එතකොට තමයි මෙයාට උත්තරයක් එන්නේ. ඒ මම මේ පැත්තේ තියෙන එහා පැත්තට යද්දී චූටි වැඩක් වෙනවා. මොකද්ද වෙන්නේ? එහා පැත්තට යවන හැම එක්කෙනාගේම ලකුණ මාරු වෙලා යන්නේ. මෙහා පැත්තේ ඉන්න එකතු කිරීමක් නැත්නම් ධන ලකුණු සහිත ප්‍රකාශනයක් එහා පැත්තට යද්දී ඍණ ලකුණ වෙනවා. මෙහි ඉන්න ඍණ ලකුණක් එහා පැත්තට යද්දී ධන ලකුණක් වෙනවා. ගුණ කිරීමක් එහා පැත්තට යද්දී බෙදීමක් වෙනවා. බෙදීමක් එහා පැත්තට යද්දී ගුණ කිරීමක් වෙනවා. ඔන්න ඔය විදිහට පැටියෝ ලකුණු මාරු වෙනවා. අපි සමාන ලකුණෙන් එහා පැත්තට මේක ගනිමු. ඉස්සෙල්ලා මේ පැත්ත සුළු කරන් යමු. දෙවරක් 22 44යි. right? 44 ගුණ කිරීම r යට තියෙන බෙදීම 7ක් සමානයි 44යි. මම මේ බෙදීම 7 යවනවා එහා පැත්තට. එතකොට බලන්න මෙහි 44ක් හිටියා. මේ බෙදීම 7 මම එහා පැත්තට යවුවම ගුණ කිරීම 7ක් වෙනවා. මං ගුණ ලකුණු මාරු වෙනවා කියලා නේද? බෙදීම 7 මම එහා පැත්තට යවුව ගුණ කිරීම 7ක් වුණා. මේ ගුණ කිරීම 44 මේ ගුණ කිරීම 44 මම එහා පැත්තට යවද්දි මොකද්ද වෙන්නේ? බෙදීම 44ක් වෙනවා. right? මේ ගුණ කිරීම 44 මම එහා පැත්තට යවද්දි බෙදීම 44ක් වෙනවා. බලන්න වෙන වැඩේ ලස්සනයි හරි ලස්සනයි. 44ට 44 කැපිලා ගියා. ඔව් උත්තරේ එනවා අපිට සෙන්ටිමීටර 7යි කියලා. කීයද අරය? අරය 7යි. මොනවද? සෙන්ටිමීටර. right. දාගන්න ඉක්මනට ගන්න. දාඩි වෙලා තව ගණන් 3ක් තියෙනවා. දෙවෙනි එකේ පරිධිය 66යි. නෑ. පරිධිය 88යි දෙවෙනි එකේ. බලා ගන්න. එතකොට 2πr සමානයි 88යි. මම මෙහෙම කරන්නම්. දැන් ඔයාලා හදන ක්‍රමය දන්නවනේ. මම ඊළඟ ගානට ඒ ක්‍රමය කියලා දෙන්නම්. මේක කලින් විදිහටම හදන්නම්. ඕකේ? බලන්න මේ ගාන මම කලින් විදිහටම හදනවා. ඊළඟ ගාන මම වෙන විදිහට කියලා දෙන්නම්. බලන්න කටව. 2πr කියන්නේ 2 වැඩි කිරීම 22 යට 7යි වැඩි කිරීම r තමයි හොයන්න ඕන සමානයි 88යි. බලන්න 44 වැඩි කිරීම r බෙදීම 7 සමානයි 88යි. මොකද වෙන්නේ? r සමානයි 88 බෙදීම 7 මෙහාට යවුව වැඩි කිරීම 7යි. ගුණ කිරීම 44 ගෙනාවා. බෙදීම 44යි. 44 වරක් චක්කරෙන් කපන්න හදන්නේ චූටි චක්කරයක්. පහලුක එකක් නෙමෙයි. 44 වරක් 1යි 44 වරක් 2යි. එතකොට බලන්න r සමානයි 7 වරක් 2 14යි. මොනවද? සෙන්ටිමීටර. සෙන්ටිමීටර 14යි. right? තුන්වෙනි එක පරිධිය 66යි. එතකොට 2πr සමානයි 66යි. ඔන්න මම හදන ක්‍රමය වෙනස් කරනවා. හොඳට ඉන්න. දැන් එකම විදිහට හදලා වැඩක් නැහැ නේ. මොන මම චුට්ටක් ක්‍රමය වෙනස් කරලා හදනවා. තා පොඩ්ඩක් හිතන අයට මෙන්න මේවා පුළුවන්. බලන්න බැටව. 2πr සමානයි 66යිනේ. මම මෙහෙම වැඩක් කරනවා. r නේ උත්තර කරන්න ඕන. මම r මේ පැත්තේ තියාගත්තා. එහා පැත්තේ 66 ඉන්නවා. මේ r ගුණ වෙලා තියෙනව නේද 2π ගෙන්. මේ r ගුණ වෙලා තියෙනවා 2π ගෙන්. අපි දන්නවා මේ දෙන්න මැද තියෙන ගුණ කිරීමක්. එතකොට මේ r ගුණ වෙලා ඉන්නවා 2π ගෙන්. මම මේ ගුණ වෙච්ච 2π යවනවා එහා පැත්තට. right? මෙන්න මේ ගුණ වෙච්ච 2π මම යවනවා එහා පැත්තට. ගුණ කරපු 2π එහා පැත්තට යද්දි බෙදීම 2π වෙනවා. හරි ලස්සන වැඩේ. ගුණ කරපු 2π මම එහා පැත්තට යද්දි බෙදීම 2π වෙනවා. දැන් මොකද වෙන්නේ මේ බලා ගන්න. 66 දෙකෙන් බෙදුණා පස්සේ 33යි නේ. එතකොට 33යි කියන්නම් r සමානයි 33යි. යට ඉන්නවා බෙදීම 5. 5 කියන්නේ කවුද? 5 කියන්නේ 22 යට 7යි. මාර වැඩේනේ. බෙදීම යට තව බෙදීමක් ආවමේ. 5 කියන්නේ කවුද? 22 යට 7යි. 33 බෙදීම 22 යට 7යි. ඔන්න ඔහොම සුළු කිරීමක් කරනවා. මේක කොහොමද හදන්නේ සුළු කරන්නේ? මෙන්න මේක 33 යට 5 කියන්නේ 22 බෙදීම 7යි. බලා ගන්න හරි ලස්සන කොටසක් මේක. මේ වගේ සුළු කිරීම වෙන්න පුළුවන් ඔයාලට. හරිනේ? වැඩිදුර හිතන ළමයිට මම මේ කියලා දෙන්නේ. මෙහෙම හදන්න යන්න බෑව කිසි ප්‍රශ්නයක් නෑ හොඳේ. මෙහෙම හදන් ගිහලා උත්තරේ ගන්න. ලස්සනට උත්තර එනවා. මම මේ වැඩිදුර හිතන කෙටි ක්‍රම හොයන අයට මම මේ කියන්නේ. 22 යට 7යි කියනකොට මෙන්න මෙහෙමනේ පැටව ඔක සුළු වෙන්නේ. හරි ලස්සන කතාවක් මම මේ කියන්නේ. අවධානයෙන් අහන් ඉන්න. මම මෙන්න මේක ලියනවා පැටව මෙන්න මේක. බලන්න මට මෙහෙම ලියන්න පුළුවන්ද කියලා මේක. 33යි. මේ බෙදීම වෙනකොට මම බෙදීමේ ලකුණු දානවා.
මේ බෙදීම වෙනකොට මම බෙදීමේ ලකුණ දානවා 33 බෙදෙන්නේ කාගෙන්ද 22ට 7ෙන් මට ඔහම ලියන්න පුළුවන් නේ කිසිම ප්‍රශ්නයක් නැහැ මට මෙහෙම ලියන්න පුළුවන් මේක right ඇයි 33 බෙදීම 22ට 7යි 33 බෙදනවා 22ට 7ෙන් ඔන්න මම බෙදුවා right ඊළඟට බලාගන්න 33 බෙදීම 22ට 7යිනේ මම ඔක ලියනවා 33 බෙදීම මම ගුණ කිරීමක් විදියට දාලා උඩයට මාරු කරනවා 7ට 22යි මට පුළුවන් ද එහෙම කරන්න මට පුළුවන් ද එහෙම කරන්න පුළුවන් ඇයි මේ තියෙන්නේ භාග සංඛ්‍යා දෙකක් බෙදීමක් අපි දන්නවා 32ට එක දාගත්තොත් මේ තියෙන්නේ භාග සංඛ්‍යා දෙකක් භාග සංඛ්‍යා බෙදීමක් තියෙන්නේ අපි දන්නවා කවදාවත් භාග සංඛ්‍යා බෙදන්න බෑ ගුණ කරන්න විතරයි පුළුවන් ඒ නිසා මෙතෙන්ට ගුණ කිරීම දානවා ගුණ කිරීම දාපු ගමන් උඩයට මාරු වෙනවා එතකොට බලන්න 11 වරක් 2යි 11 වරක් 11යි sorry 3යි 3 වරක් 7 21යි 21 බෙදීම 2යි කියන්නේ උත්තරේ 10.5යි සෙන්ටිමීටර ඔන්න මට ගන්න පුළුවන් right 10.5 සෙන්ටිමීටර කියලා උත්තරේ ගන්න පුළුවන් right අවසාන කොටස පරිධිය 176යි 176යි කලින් විතර හදන මට්ටක් ගාලා r සමානයි 176 බෙදීම 2යි ගුණ කිරීම 7යට 22යි අර පියවර ඔක්කොම මෙන්න මෙතෙන්ට වෙනකම් මම එක සැරෙන් ගෙනාවා ඇයි මේක බෙදීම 22ට 7යි කියන්නේ ගුණ කිරීම 7යට 22යි මම කෙටියෙන් ගත්තේ එතකොට බලන්න උත්තරේ ගන්න පුළුවන් මට දෙවරක් 11යි 83යි ඔහොම ගන්න පුළුවන් right 88යි මේක සිදු කරන්න පුළුවන් 11 වරක් 1යි 11 වරක් 8යි දෙවරක් 1යි දෙවරක් 4යි 4ක් 4 28යි මොනවද සෙන්ටිමීටර උත්තරේ නෝ සෙන්ටිමීටර 28යි කියලා right ඔන්න පරිධිය හොයපු 4 වෙනි කොටස පඩාව මම බොහොම සරලව කියලා දීගෙන යන්නේ මේ වැඩේ අල්ලගන්න ගැටලුවක් තියෙන තැන තියෙනවා නම් ක්ෂණිකව අල්ලගන්න අපි යනවා ඊළඟට මෙන්න මේ කොටසට පඩාව බලාගන්න මෙන්න මෙයාලා ගැන හොයන්න යනවා කවුද මෙන්න මේ චීස් කෑලි ගැන හොයන්න යනවා චීස් කෑලි ගැන මොනවද මේ චීස් කෑලි ගැන අපිට හොයන්න තියෙන්නේ මේ බලාගන්න පඩාව මෙන්න මෙයාලා ඔන්න ඔය චීස් කෑලි මෙන්න මෙහෙම කට්ටියක් නේ කොහොම කට්ටියක්ද වෘත්තකින් කේන්ද්‍රයේ ඉඳලා අරයන් දෙකකින් වෙන වෙන කපලා ගන්න කොටස තමයි අපි ගන්න මෙන්න මේ කොටස. වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා අරයන් දෙකකින් මෙන්න මෙහෙම කපලා තමයි මේ කොටස අපි එළියට ගන්න. මෙන්න මෙයාට අපි කියනවා මොකක් කියලා දන්නවද? මෙන්න මෙහෙම කියනවා අපි. කේන්ද්‍රික खंडයක් කියලා කියනවා. කේන්ද්‍රික खंडයක් කියලා කියනවා මෙන්න මෙයාට. right? කේන්ද්‍රික खंडයක්. එතකොට මෙන්න මෙතන තියෙන කෝණය. මේ බලන්න මේ අරයන් දෙකක් මේ දෙක. ඇයි මේ අරයන් දෙක. මෙන්න මේ අරයන් දෙක මැදට ආපු කෝණය මෙන්න මෙයාට අපි කියනවා නම. මෙන්න මෙයාට අපි කියනවා කේන්ද්‍රික කෝණය කියලා. right? මෙන්න මෙයාට අපි කියනවා කේන්ද්‍රික කෝණය කියලා. එතකොට මෙයා කවුද? මෙයා r අරය. මෙයා r අරය. මෙන්න මෙයාට අපි කියනවා චාප දිග. මේ බලන්න වෘත්තේ වටේම දිගෙන් පොඩි කෑල්ලයි මේ කෑල්ල විතරයි. ඔන්න පරිධියේ කොටසක් විතරයිනේ. එතකොට අපි ඒකට කියනවා චාප දිග. වෘත්තේ වටේම දිගෙන් කෑල්ලක් විතරක් තියෙන්නේ. ඒ දේට අපි කියනවා චාප දිග කියලා. ඔන්න ඔය වචන ටික පොඩ්ඩක් කුරු වෙලා තියෙන්න ඕනේ. මෙතන ඉස්සරහට ගණන් ටික හදාගෙන යනකොට පැටව. හරිනේ? මොනවද? කේන්ද්‍රික කෝණය. ඉස්සෙල්ලා මේ කෑල්ල නම් මොකද්ද? කේන්ද්‍රික खंडය. කේන්ද්‍රික खंडයක් එන්නේ කොහොමද අපිට? වෘත්තකින් තමයි අපි කේන්ද්‍රික खंडයක් කපලා ගන්න. හරිය නිකන් චීස් කෑල්ලක් වගේ. මෙන්න මේ කේන්ද්‍රික खंडයේ මෙන්න මේ කේන්ද්‍රික खंडයේ බලා ගන්න. මෙන්න මේ කේන්ද්‍රික खंडයේ මෙන්න මේ කෝණයට අපි කියනවා කේන්ද්‍රික කෝණය. ඊට පස්සේ මේකට අපි කියනවා චාප දිග කියලා. දෙපැත්තේ ඉන්නේ කවුද? ආරයන් දෙක. right? අවශ්‍ය කෙනෙක් ඉන්නවා ෂෝට් නෝට් එක දාගන්න ඉක්මනට. කේන්ද්‍රික खंडය කේන්ද්‍රික खंडය කොටස් ටික අඳුර ගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට දාගන්න රූපේ. right? බලන්න අපේ කොටස තමයි කොටව. මෙන්න මේ චාප දිග හොයන්නේ කොහොමද කියන එක. මෙන්න මේ චාප දිග හොයන්නේ කොහොමද කියන එක. බලා ගන්න. මෙන්න මෙහෙම මම කියලා දෙනවා.
සම්පූර්ණ වෘත්තෙම වටේ දිග හොයනවා නම් සම්පූර්ණ වෘත්තෙම වටේම දිග හොයනවා නම් සම්පූර්ණ වෘත්තෙම වටේම දිග හොයනවා නම් අපිට හොයන්න පුළුවන් කොහමද? මෙන්න මෙයාගෙන් 2 5 r වෘත්තෙම වටේ දිග හොයන්න පුළුවන් අරයකින් 2 5 r වලින් right. හැබැයි දැන් මෙතන තියෙන්නේ ඒකේ කෑල්ලයි නෙමෙයි වටේ දිගින් කෑල්ලයි තියෙන්නේ. අන්න ඒක හොයන්නේ පැටව මෙන්න මෙහෙමයි බලා ගන්න. වෘත්තයක වටේ දිග 2πr. එතකොට මෙන්න මේ චාප දිග හොයන සූත්‍රය තමයි 2πr වැඩි කිරීම 2πr වැඩි කිරීම මෙන්න මේ බලන්න. මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා මම මෙන්න මේ වටයක් ගියොත් කේන්ද්‍ර වටයක් ගියොත් සම්පූර්ණ කෝණය අංශක 360යි. අපි දන්නවා ලක්ෂයක් වටා කෝණය අංශක 360යි. මේ කේන්ද්‍ර තිබිලා ඒක වටේ මං වටයක් ගියොත් අංශක 360යි. හැබැයි මේ 360න් අපිට දැන් දීලා තියෙන්නේ මොකද්ද? පොඩි කෝණයක් විතරයි අපිට දීලා තියෙන්නේ. මම ඒක θ කියලා දාගත්තා. සම්පූර්ණ 360ම නෑ අංශක. අපිට දීලා තියෙන්නේ පොඩි කෝණයක් විතරයි. අන්න ඒක මම θ කියලා දාගත්තා. right? ඊට පස්සේ බලන්න සම්පූර්ණ තියෙන්න ඕන 360ක්. දැන් සම්පූර්ණ වෘත්තෙම නම් තියෙන්න ඕන 360ක්. හැබැයි දැන් තියෙන්නේ θ කියලා පොඩි කෝණයක් විතරයි. එහෙනම් 360න් දැන් තියෙන කෝණය 360න් θ. right. මෙන්න මේක තමයි පැටව අපිට චාප දිගක් හොයාගන්න තියෙන සූත්‍රය. මෙන්න මේක තමයි අපිට චාප දිගක් හොයාගන්න තියෙන සූත්‍රය. right. මෙන්න මේක එහෙමයි වෙන්නේ. 2πr කියන එක කොහොමද දන්නවනේ අපි? 2πr කියන එක කොහොමද දන්නේ? 360න් θ කියන කැලේ තමයි වැඩි වෙන්නේ. මොකක්ද ඒකේ තේරුම? සම්පූර්ණ වටේ දිග නම් 360යි අංශක 360යි. හැබැයි මෙතන තියෙන්නේ පොඩි කෝණයක් නිසා එතන තියෙන කෝණය θ කියලා දානවා. මෙතෙන් අංශක 60 තියලා තිබ්බනම් θ වෙනකොට 60 දානවා. මෙතන අංශක 120 තිබ්බනම් θ වෙනකොට 120 දානවා. පොඩි කේස් එකක් තියෙන්නේ right. සූත්‍රය දාලා පොඩු කරලා තියාගන්න. චාප දිග හොයන සූත්‍රය right. අපි මෙච්චර කතා කරේ වෘත්තයක වටේ දිග හොයන එක ගැන. දැන් ওই චාප දිග හොයන සූත්‍රය ඒක දාලා පොඩු ප්‍රතිලෝම සමානුපාත උගන්වනද තියෙන්නේ. ප්‍රතිලෝම සමානුපාත පැටව ප්‍රතිලෝම සමානුපාත අතරම මම ගලලා තියෙන්නේ. මේ පන්තිය කියන්නේ මම ඒක මේ එහෙමනේ සුට්ටක් ඉන්න මේ මගේ නෙට්වර්ක් පොඩ්ඩක් බෑඩ්ලු. දැන් මම කිව්වොත් කැඩි කැඩි ඇහෙවි වලට. ප්‍රතිලෝම සමානුපාත වෙන ඔයාලට මේ මම මේ ඔන්ලයින් ක්ලාස් එක පටන් ගත්තේ මගේ ක්ලාස් එක දිගටම අපු ළමයිටනේ ඉස්සෙල්ලාම එතකොට ඔන්ලයින් ක්ලාස් එක මම කරේ මගේ ක්ලාස් එක නවත්තන තැන ඉඳන් ප්‍රතිලෝම සමානුපාත පාඩම මගේ පළවෙනිම ටියුට් එකේ තියෙන්නේ මගේ ළමයි දන්නේ නැති සමාජ පාඩමේ නම් ඊට පස්සේ මොකද මේ මගේ ටියුට් දැක්කට පස්සේ මේනවා ඔය පාඩමේ මගේ ටියුට් වල පාඩමක නමක් නැහැ ගණිතය සංඛ්‍යා බීජ ගණිතය ඔන්න ඔමයි මගේ ටියුට් වල නම් තියෙන්නේ කුලක සම්භාවිතා පාඩම් විතරයි සාමාන්‍යයෙන් මේ පාඩමේ නමට තියෙන්නේ අනිත් ඔක්කොම වෙන වෙන නම් වලින් තියෙන්නේ එතකොට මේ ඔය ප්‍රතිලෝම සමානුපාත කියලා කියන්නේ ඔය මිනිස් දින ගණන් ඒ වගේ දේවල් ඒවා මම පන්තියෝ පන්තිය කරලා තියෙන්නේ ඔයාලා මොනවා හරි ගණන් හදනවා නම් ඒක සම්බන්ධයෙන් හදලා ගැටලුවක් තිබුණොත් මගෙන් අහන්න මම උත්තර දෙන්නම් ඒ නිසා right පළවෙනි ක්ලාස් එකට ගෙවෙන්න ඇච්චය අනුලෝම සමානුපාත ඕනනම් අනුලෝම සමානුපාත කියන්නේ අපි 9 වසරේ පාඩමක් නේ ඒ පාඩම බලා ගන්න ඕන නම් මගේ channel එකේ මම වීඩියෝ එකක් දාලා තියෙනවා YouTube channel එකේ මම ඔයාලට කලින් විස්තර කියලා ඇති YouTube channel එකේ ඉලක්කම කියලා සිංහලෙන් ටයිප් කරලා සර්ච් කරමු YouTube එකේ ඉලක්කම කියලා මගේ channel එකේ ඇති 9 වසරේ පාඩම අනුලෝම සමානුපාත ඒ පාඩම තේරුච්ච නැති අල්ල ගන්නවන කවුරු හරි ඉන්නවා නම් ඉතින් වැඩේ කරගන්න පුළුවන් right බලමු අපි ගානක් හදමු ඉස්සෙල්ලා මම පොඩි කොටසක් මෙන්න මෙහෙම හදලා කියලා දෙන්නම් බලා ගන්න අර්ග සෙන්ටිමීටර 7යි කේන්ද්‍රික කෝණය අංශක 60යි මෙන්න මෙයාගේ චාපදික හොයන්න ඕනේ මොකද්ද සූත්‍රය චාපදික සමානයි 2πr වැඩි කිරීම 360න් θ දැන් θ කියන්නේ කේන්ද්‍රික කෝණයනේ දැන් කේන්ද්‍රික කෝණය දීලා තියෙනවා කීයද අංශක 60යි මම කිව්වනේ මෙතන 60 දුන්නොත් අද එක 60 දාන්න තියෙන්නේ ඔන්න මම දැම්මා අංශක 60යි right දැන් අරය 7යි සුළු කරන්න තියෙන්නේ බලා ගන්න දෙක වැඩි කිරීම π කියන්නේ 22 යට 7යි වැඩි කිරීම r 7යි අරය 7යි වැඩි කිරීම 360න් 60යි
ඔන්න මෙතන t එක කියලාම දාගෙන මෙතෙන්ට ආදේශ කරන්න. මෙතන t එක කියලා දාගෙන මෙතෙන්ට 60 ආදේශ කරන්න. right? ඔන්න එතකොට බලන්න 7ක 7 කැපෙනවා 60 වරක් 1යි 60 වරක් 6යි 6 වරක් 1යි sorry 3 වරක් 2 වරක් 3යි 2 වරක් 1යි 22 බෙදීම 3යි. එතකොට උත්තරේ එනවා 7.3යි සෙන්ටිමීටර. ඔන්න. මොකද්ද මේ? චාප දිග. ඔන්න චාප දිග හෙව්වා 7.3යි සෙන්ටිමීටර. අපි ඔන්න ඔක උදාහරණේ ගාණක් විදිහටම ලියාගමු. සුට්ට මෙන්න මෙහෙම ලියා ගන්න. ටියුට් එකට අමතරව පොඩි ගාණක්. මෙහෙම ලියා ගන්න. අරය සෙන්ටිමීටර 7ක්ද? අරය සෙන්ටිමීටර 7ක්ද? අරය සෙන්ටිමීටර 7ක්ද? අරය සෙන්ටිමීටර 7ක්ද? කේන්ද්‍රික කෝණය අංශක 60ක්ද? කේන්ද්‍රික කෝණය අංශක 60ක්ද? අරය සෙන්ටිමීටර 7ක්ද? කේන්ද්‍රික කෝණය අංශක 60ක්ද? වන කේන්ද්‍රික ඛණ්ඩයක වන කේන්ද්‍රික ඛණ්ඩයක වන කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික ඛණ්ඩයක පළවෙනි ප්‍රශ්නය චාපදික සොයන්න. චාපදික සොයන්න. දෙවෙනි ප්‍රශ්නය පරිමිතිය සොයන්න. පළවෙනි එක චාපදික සොයන්න, දෙවෙනි ප්‍රශ්නේ පරිමිතිය සොයන්න. right කරන්න බලන්න ඉක්මනට. මාර වැඩේ දැන් මේ. වෘත්තය අපි කොහොම දෙකක් කියුවේ නෑනේ. පරිමිතිය එකයි පරිධිය එකයි එහෙම දෙකක් කියුවේ නෑනේ අපි. පරිධිය ඉබ්බ පරිමිතියට තමයි. දැන් මෙන්න මේකේ චාපදික වෙනම හොයලා පරිමිතිය කියන එකක් වෙනම හොයන්නලු. ඒකට හේතුව මෙන්න මේකයි පැටව. මෙහෙම රූපසරණක් දුන්නොත් එහෙම පරිමිතිය හොයන්නේ කියලා විතරක් ප්‍රශ්නේ දුන්නොත් පටලව ගන්න එපා. 2πr වැඩි කිරීම 360න් θ කියන සූත්‍රයෙන් අපි හොයන්නේ කවුද? චාපදික විතරයි. චාපදික කියන්නේ මෙන්න මේ කැලල විතරයි. පරිමිතිය කියන්නේ බඩ වටේ දිගනේ. එතකොට චාපදිකට තව එකතු වෙන්න ඕන මේ දෙපැත්ත දෙක. කවුද මේ දෙපැත්ත දෙක? අරයන් දෙකක්. එහෙනම් බලා ගන්න. චාපදිකට එකතු වෙන්න ඕන අරයන් දෙකක්. මත එකතු කිරීම මතයි. උත්තරේ 21.33 සෙන්ටිමීටර. අන්න. අරයන් දෙන්නව එකතු කරන්න ඕන. right? ඒක දාගෙන ඉවරයි අපි යන ටියුට් එකේ ගානට. දෙවෙනි පිටුව අවසානට තියෙන පස්වෙනි ගාන බලන්න. කේන්ද්‍රික කෝණය අංශක 60යි පරිමිතිය 66යි වන කේන්ද්‍රික ඛණ්ඩයක අරය සොයන්නලු. right? කේන්ද්‍රික කෝණය පරිමිතියයි දීලා තියෙන්නේ. අරය හොයන්න තියෙන්නේ. ෂෝක් වැඩි. බලන්න බටව. ඔන්න ඔය දීප් ගාන නම් හදන්න යන්නේ. දෙවෙනි පිටුවේ තියෙන පස්වෙනි ගාන බලන්න. එතකොට දවසට මාක් දාගන්න. ඔන්නෝම ගානක් කියනකොට චූටි chart එකක් දාගන්න. එතකොට අපිට වැඩි තේරෙනවා සුපිරියටම. හරිනේ? ඔන්න බලන්න. කේන්ද්‍රික ඛණ්ඩයක් ගන්න කියන්නේ වැදගත් කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රික කෝණය අංශක 60යි නුනේ. ඊළඟට අංශක 60යි කියලා. මෙන්න මේකේ පරිමිතිය අංශක සෙන්ටිමීටර 66යි. හොඳට බලා ගන්න පැටව. ඔය දීලා තියෙන අපිට පරිමිතිය. චාපදිකට මේක දීලා තියෙන පරිමිතිය. එහෙනම් මම මේකේ පරිමිතියට ප්‍රකාශනයක් ලියනවා. පරිමිතියට. මම දැන් කියලා දුන්නා. මේකේ පරිමිතිය හොයන්නේ කොහමද? චාපදිකට අරයන් දෙක එකතු කරලා තමයි පරිමිතිය හොයන්නේ. චාපදිකට අරයන් දෙක එකතු කරලා තමයි පරිමිතිය හොයන්නේ. මම මේකේ අරය දන්නේ නැහැනේ. අරය දන්නේ නිසා මම r කියලා දාගන්නවා. මෙයත් අරය මෙයත් අරය r කියලා දාගන්නවා. එතකොට ඉස්සෙල්ලා චාපදික හොයලා චාපදිකට මේ අරයන් දෙක එකතු කරාම පරිමිතිය හම්බ වෙනවා. චාපදික හොයන්නේ කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයක චාපදික හොයන්නේ 2πr වැඩි කිරීම 360 θ. අන්න ඒකට 360 θ ඒකට එකතු කරන්න ඕන කවුද? අරයන් දෙක. අරයන් දෙක කියන්නේ r එකතු කිරීම r. තේරුණාද මම ඒ කරපු වැඩේ? මේකේ පරිමිතිය තමයි අපිට දීලා දෙන්නේ. අරය හොයන්න ඕන. ඒ නිසා මම පරිමිතිය සඳහා ප්‍රකාශනයක් ලිව්වා. පරිමිතිය කියන්නේ මොකද්ද? චාපදිකට අරයන් දෙක එකතු කරාට පස්සේ එන උත්තරේ. කලින් අවසාන කොටසේ අපි හදුවේ ඒක. චාපදික හොයන්නේ කොහමද?
2πr වැඩි කිරීම 360න් θ. අරයන් දෙක r එකතු කිරීම r. ඔන්න අපි ලිව්වා. දැන් බලමු පැටව බලා ගන්න. 2πr කියන්නේ දෙක වැඩි කිරීම, π කියන්නේ 22ට 7යි, r දන්නේ නැහැ නේ. එයා හැමෝ තියන්න. 360න් 60යි. කොහොමද 360න් 60යි? 360න් 60යි. එයා ලිව්වා. r එකතු කිරීම r කියන්නේ 2යි r. අපමු 6යි 1යි දෙවරක් 1යි දෙවරක් 3යි right එතකොට මෙතන එනවා උඩින් 22ක් මෙතනින් තියෙනවා r අකුරක් මෙතන යට 4ක් 3 21ක් මෙතන ඉන්න එකතු කිරීම 2යි r එකක් ඔන්න මම මේ පියවර ටිකක් සුළු කරගත්තා right උඩ තිබිච්ච පියවර මම ටිකක් සුළු කරගත්තා ඔන්න ඔහොම එකක් ආවා දැන් මම ඔතනින් එහාට මොකද්ද කරන්නේ මෙන්න මෙහෙමයි ඔය තියෙන පිටව භාග සංඛ්‍යා දෙකක් බලා ගන්න 21න් 22යි r එකතු කිරීම යට තියෙන එකනේ එකෙන් 2යි r භාග සංඛ්‍යාවක් තියෙන්නේ එකතු කරන්න තියෙන්නේ මොකද්ද කරන්න ඕන හරය සමාන කරගන්න ඕන භාග ලේසියි දැන් ගන්නවා හරය සමාන කරගන්න පොදු හරය 21යි අයි මෙතන එකනේ එක්කරක් 21 21යි මෙතන වෙනස් කරන්න ඕනේ නැහැ එතන යට 21 හිටියා එකතු කිරීම මෙතන 2යි r ඉන්නේ යට තිබ්බ 1යි එයා 21ක් වුණා. ඒ කියන්නේ 21න් වැඩි වෙලානේ. එහෙනම් 21 2යි r කින් වැඩි කරාම 42යි r. right. සුළු කරමු. 22යි 42යි. 64යි r බෙදීම 21යි. 64යි r බෙදීම 21යි. right? බලන්න. 64යි r බෙදීම 21යි කියනකොට 64 21න් බෙදන්න තියෙන්නේ. 3යි දශම 64යි 63යි එකක් ඉදිරි එතකොට 10ට නෑ 100ට 4යි 3.04යි නෑ ඕකම මෙහෙම සුළු කරන්නේ මම මෙන්න මෙහෙම වැඩක් කරනවා right ඔන්න දැන් නේද සුළු කරගෙන මම මෙතනින් එහාට වැඩි කොට ලේසි කරනවා මෙන්න මෙහෙම කරනවා. මොකක්ද දන්නවද? පරිමිතිය අපිට දීලා තියෙනවා. කීයද? පරිමිතිය 66 කියලා දීලා තියෙනවනේ අපිට. එහෙනම් මම මෙන්න මේකේ පරිමිතිය 66 කියලා දාගන්නවා. පරිමිතිය වෙනකොට 66 දැම්මා. එතකොට පරිමිතිය සමානයි මේක. පරිමිතිය සමානයි මේක. පරිමිතිය සමානයි මේක. ඔන්න මම දැන් සුළු කරන්න හදන්නේ ආරුක්ත කරන්න. අරම සුළු කරනකොට නම් මේක ලේසි. බලන්න. බෙදීම 21 මම මෙහාට ගේනවා. එතකොට 66 වැඩි කිරීම 21ක් වෙනවා. වැඩි කිරීම 64 මෙහාට ගේනවා බෙදීම 64ක් වෙනවා මොකද්ද කරේ බෙදීම 21 මෙහාට ගෙනවා ගුණ කිරීම 21යි වැඩි කිරීම 64 මෙහාට ගෙනවා බෙදීම 64යි සමානයි r ට බලන්න සුළු කරනවා මෙහෙම සුළු කරන්න පුළුවන් කොහොමද දෙවරක් 32යි දෙවරක් 33යි එතකොට මේක මෙතනින් එහාට සුළු කරවොත් ඉන්නේ මෙන්න මෙහෙම එනවා right බලන්න තුන් වරක් 1 3යි දෙවරක් තුන් වරක් 1 3යි දෙවරක් 3 6යි 6යි 9යි දෙවරක් 3 6යි 693 බෙදීම 32යි සමානයි r right සුළු කරලා උත්තරේ දාන්න ඉක්මනට පරිමිතිය 65යි තියෙන්නේ ඈ ඒ පැටිය දෙවෙනි කොටසේ පරිමිතිය 65ක් කියලා තියෙන ඔය ගානෙම දෙවෙනි කොටසේ මම මේ තාම කරන්නේ පළවෙනි කොටස. පළවෙනි කොටසේ පරිමිතිය තියෙන්නේ 66ක් කියලා. ඔන්න එක මොකද මට උත්තරෙත් දෙවලා තියෙනවා සුළු කරලා. 693 දෙකෙන් 32. අර මෙන්න මේ සුළු කිරීම තියෙනව නේද? මෙහෙම ආරේ හරස් හතර අර මේ කපන ඒවා, මෙහෙම ගුණ කරන ඒවා, බෙදන ඒවා මෙන්න මේවා කොයි වෙලාවකවත් බෙදලා ඉන්නවා කියලාවත් කැල්ලකින් ෆෝන් එකෙන් කැල්ල කරගෙන හදලා ලෑස්ති වෙනවා බඩට. ඒක තමයි ඔයාලට මම කතා කරන්න පළවෙනිම අවස්ථාව. මේ වගේ සුළු කිරීම කොච්චර වෙලා ගියත් කමක් නැහැ. කොච්චර වෙලා ගියත් කමක් නැහැ. එමීට හදන්න. right? පුළුවන් තරම් එමීට මේවා ගුණ කර බෙද හදන්න. ගුණ කරන්නයි බෙදන්නේ ඕන කෙනෙක් දන්නවනේ. එතනින් එහාට කොච්චර වෙලා ගියත් කමක් නැහැ. මේක එමීට ගුණ කර බෙද හදන්න. මොකක්ද දන්නවද? එයාලා එහෙම නොකරන තාක්කල් මේ විෂයේ අතුල්ට ඔයාලා යන්න බෑ. මේ විෂයේ ලොකු තැනක් ආවොත් ඔයාලා එරෙනවා. අපි භාෂාවෙන් කියන්නේ එරෙනවා කියලා අන්න එහෙම වෙනවා. right?
ඒ නිසා මේ වගේ සුළු කිරීම කොයි වෙලාවකවත් පැටව බලාගෙන නම් කරන්න යන්න එපා. කැල්ලකින් හදලා කරන්න යන්න එපා. තනියම සුළු කරන්න. ඒ සුළු කළා එන පුරුද්දම තමයි ඉස්සරහා අනාගතයේදී ඔයාලා ගානක් හදන්න කොච්චර යනවද කියන එක තීරණය වෙන්නේ. right? දැන් මට වුණා මේ සුළු කිරීම එකපාරට අරගෙන මේ කපල පොත්ල දාන්න මට ඕක පහළ වෙච්ච දේවල් නෙමෙයිනේ නේද? මමත් ඕක සුළු කළා මට දැන් මට පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාලත් මේ වගේ සුළු කිරීම අමාරුවෙන් හරි සුළු කළා පුරුදු වුණාට පස්සේ ටික කාලයක් යනකොට ගානක් නැතුව ඔය වගේ ලොකු සුළු කිරීමක් දැක්කත් අට්ටක් ගාලා අපිට සුළු කරගන්න පුළුවන්. right? මේක සුළු කරාම කීය දෙන්නේ උත්තරේ? r සමානයි 21.6 සෙන්ටිමීටර කියලා එන්න ඕන. ඒකක දාන්න අනිවාර්යෙන් 21.65 සෙන්ටිමීටර කියලා එන්න ඕන. මට උත්තරේ ඔබවා නම් කැල්ලෙන් සුළු කරලා කියලා මම හොඳටම දන්නවා. උත්තරේ විදියෙන් මේක තේරෙනවා. අනිත් දවසේම කරන්න ඒවා බටව තනියෙන් සුළු කරන්න බලන්න උත්තරේ. අතින් කැල්ල එක පාවිච්චි දෙන්න නැතුව අතින් සුළු කරන්න බලන්න. මොකද ඔයාලා එක්සෑම් එකට යනකොට කැල්ලක් කරන් යන්නේ නැහැ. එක්සෑම් එකට ගිහින් දැන් ගෙදරදී ගණන් හදද්දි මේ වගේ සුළු කිරීම කැල්ලකින් හදලා එක්සෑම් එකට ගිහින් ලෝම ගණනක් ආවම මොකද වෙන්නේ? සුළු කරගන්න තේරෙන්නේ නැහැ. ඒක ළඟින් එක්කලාගෙන් බලාගෙන වැරදි උත්තරයක් දානවා. නැත්නම් පැය භාගයක් විතර අල්ලගෙන සුළු කර ඉන්නවා. ඔන්න දන්නේම නැතුව ලකුණු අඩු වෙන ක්‍රම. ඒ නිසා මේව දැන් ඉඳන් සුළු කරලා තියාගන්න පැටව. කොච්චර ලේසුණක් කවන්නේ කැලේ ගලන් සුළු කරන්න යන්න එපා. ඒ වැරද්ද නම් කරන්න එපා පැටව. ඒක ඉවරයි දෙවෙනි කොටස හදන්න ඒකේ. ඉවරයි මේකේ දෙවෙනි කොටස හදන්න. කේන්ද්‍රික ගෝලයේ අංශක 240යි. අංශක 240ක් කියනකොට සාමාන්‍ය මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි එන්නේ. අංශක 240ක් කියනකොට වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි එන්නේ. මෙන්න කේන්ද්‍රික කෝණය 240. ඇයි මෙහෙම එකක් ආවේ? තනිකලින් අපි මුත්තෙන් භාගයක් ගත්තත් 180යි. ඒකට තා අංශක 60ක් එකතු වෙනවනේ 240ක් වෙන්නවා. ඔන්න 240 කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට මේකේ අරයන් දෙකෝ මෙන්න මෙයක් අරයක් මෙයක් අරයක් මේක අරයක් මේකත් අරයක්. හදන්න බලන්න ඉක්මනට. එකක් කියලා දුන්නනේ මටව. දැන් හදන්න ඉක්මනට. කේන්ද්‍රික කෝණය 240යි පරිමිතිය 65යි අරේ සම් තියෙන්නේ. right. බලමු. පරිමිතිය 65යි දෙක වැඩි කිරීම පයි කියන්නේ 22ට 7 වැඩි කිරීම අරේ දන්නේ නැහැ. 360න් 240යි. එකතු කිරීම 2යි r. r එකතු කිරීම r කියන්නේ 2යි r. බලන්න. 120 2යි. 120 3යි. right? බලමු අපි. දෙවරක් 22 44යි 44 දෙකක් 88යි. 88 බෙදීම 21යි. ඇයි? 4ක් 3 21යි. r තියෙනවා. එකතු කිරීම 2යි r සමානයි 65යි. 65 සමානයි 88යි r මම පොදු හරය ඉදිරිය ගන්නවා 21. එකතු කිරීම 2යි r 21ක් 42යි r. එතකොට උත්තරේ එනවා 90යි 130යි. 130යි r බෙදීම 21යි කියන උත්තරේ එනවා. එතකොට බලන්න 65 වරක් 21 බෙදීම 130යි. බෙදීම 21 වැඩි කිරීම 21ක් වුණා. ගුණ කිරීම 130 බෙදීම 130ක් වුණා. right? වරක් සමානයි r. ඔන්නම එනවා. ඔව් සුළු කරලා උත්තරේ දාන්න. පීවර ඩිග්‍රී යාගෙන බැරි වෙච්ච අයව සපෝට් එක දුන්නේ. ඉක්මනට ඔව් සුළු කරලා උත්තරේ දාන්න. 42 ආවේ කොහමද? මෙන්න මෙහෙම පැටව. මෙතන තියෙන 2යි r. එයාගේ යට තියෙන බෙදීම 1ක්. මෙතන තියෙන 88යි r. එයාගේ යට තියෙන බෙදීම 21ක්. භාග සංඛ්‍යා දෙකක් එකතු කිරීමක් තියෙන්නේ. පොදු හරයක් ගන්න ඕන. 21 එකේ පොදු හරය 21මයි. මෙතන 21 තියෙන නිසා උඩ වෙනසක් වෙන්නේ නැහැ. 88යි r එහෙමම ලිව්වා. මෙතන යට එකයි තිබ්බේ. එයා 21ක් කරගන්න ඕන. 21ට එකේව 21ක් තියෙනවා. 21ව දෙකක් 42යි. අන්න ඒව දැන් 42යි r ආවේ. පොදු හරය ගත්ත නිසා. right? මේකේ සුළු කිරීම ලේසි බලා ගන්න. 65 එකේව 2යි 65 එකේව 2යි. 21 දෙකෙන් බෙදුණා පස්සේ එනවා r සමානයි 10.5යි මොනවද? සෙන්ටිමීටර කියලා. right? 6 වෙනි ගාන බලන්න. අරය 7යි අන්න අරය දීලා දැන්. කලින් අරය මෙවන්න ඕන අපිට නේ. අරය 7යි කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය 36යි. කේන්ද්‍රික කෝණය හොයන්නලු. දර්ශනයක් ගහගන්න බෑ නේද? ඒකට අනේ ලේසි. බලන්න කේන්ද්‍රික කෝණය තමයි හොයන්න ඕන. ඊට කියලා දාගන්න. අරය 7යි ඒක දාගන්න. පරිමිතිය 36යි. right? නියම සූත්‍රය. පරිමිතිය සමානයි ඡාප දිග
2πr වැඩි කිරීම 360න් θ. ඡාප දෙකට එකතු කරනවා ඡාප දෙක හෙව්වා ඡාප දෙකට අරය ඩබල් කරලා එකතු කරා. right ඔන්න මම අහපුව බෑඩ්ලු මගේ network bad වෙලා right හරි ගියා බලමු right bad network ගියා බලමු ඔන්න හරියට තියෙන්නේ පරිමිතිය දීලා තියෙනවා 36යි කියලා පරිමිතිය 36යි දෙක වැඩි කිරීම π කියන්නේ 22 යට 7 r කියන්නේ 7යි වැඩි කිරීම 360න් θ 360න් θ එහෙමම දාන්න වෙනවා එයා තමයි හොයන්න ඕනේ කියලා 2r කියන්නේ අරය වගේ දෙතුනක් ඒ කියන්නේ දෙවරක් 7 අයි අරය 7යිනේ අරය දැන් දන්නවා සුළු කරමු බලන්න 36 එහෙමම තිබ්බා 7ට 7 කැපුණා එතකොට දෙවරක් 22 44යි මෙතන එනවා තව ටිකක් සුළු කරමුනේ සුළු කරලා ගමු ඔක්කොම ටික මේ බලා ගන්න දෙවරක් 1යි දෙවරක් 180යි දෙවරක් 11යි දෙවරක් 90යි 90න් 11යි θ මෙතනින් ඉතුරු වෙනවා එහා පැත්තෙන් ඉතුරු වෙනවා පැටව දෙවරක් 7 14යි ඔන්න බලන්න මේ 14 මම මෙහාට ගේනවා 36 ඍණ 14යි මං කිව්වා පැත්ත මාරු කරද්දී ලකුණ මාරු වෙනවා නිකන් අර දේශපාලනය කරන කට්ටිය වගේ තමයි නේ අයි පක්ෂ මාරු කරද්දී පාට මාරු කරන්නේ වෙයි කලින් පක්ෂේ හිටපු පාටින් මේ පැත්තට ආවම ඉන්න බෑ අඳුමේ පාටයි ඔක්කොම ටික මාරු කරන්න වෙනවා. අන්න ඒ වගේ තමයි පැටව මේකත් මේ බලා ගන්න. හරිද පැටව? දැන් එනවද? tell me. දැන් හරි. right okay. ඊට මම sorry mistake කරනවා ගණන් ගන්නවා. මේ 14 මෙහාට ගේනවා. මොකක් වගේද මං කිව්වේ නිකන් අර දේශපාලනය කරන කට්ටිය පැත්ත මාරු කරනවා වගේනේ පැත්ත මාරු කරද්දී ලකුණක් මාරු වෙනවා පාඩම් මාරු වෙනවා ඔක්කොම මාරු වෙනවා ඒ වගේ තමයිනේ ධන 14 මෙහාට එද්දී ඍණ 14 වුණා right එහා පැත්තේ ඉතුරුයි 11යි q බෙදීම 90යි q නෙමෙයි θ sorry θ බෙදීම 90යි 36න් 14ක් ගියට පස්සේ 12යි නේ නෑ 22යි එතකොට මේ බෙදීම අනුව මෙහාට ඇති වැඩි කිරීම අනුවයිනේ ගුණ කිරීම 11 මෙහා පැත්තේ බෙදීම 11යිනේ සමානයි θ 11 වරක් 1යි 11 වරක් 2යි ඒවා චුටි කලින් ගන්න ඕනේ 90 දෙකක් කීයද 180යි θ සමානයි 180යි මොනවද θ අංශක 180යි අන්න එතකොට අංශක 180ක් වෙච්ච කේන්ද්‍රික කෝණයක් තියෙන කේන්ද්‍රික කණ්ඩයක් තමයි අරන් තියෙන්නේ අංශක 180ක් කියන්නේ මොකද්ද බඩව? හරියටම වෘත්තයෙන් භාගයක්. ඔන්න ඔය එකක් තමයි අරන් තියෙන්නේ. right. ඊළඟ එකේ කියන්නේ මෙන්න මෙහෙමයි. අරය 70යි. කේන්ද්‍රික khණ්ඩයේ පරිමිතිය 184යි. අදමු. කේන්ද්‍රික khණ්ඩයේ පරිමිතිය මෙන්න මෙයා 184යි. right. දෙක වැඩි කිරීම 22ට 7 වැඩි කිරීම 70 අරය 70යි ආරණට 70 දැම්මා 360න් θ ආයා තමයි හොයන්න ඕන 2යි r 70යි ඔන්න දැම්මා right බලමු 184යි 7ක් 1යි 7ක් 10යි බිඳුවට බිඳුව කැපෙනවා දෙවරක් 1යි දෙවරක් 1යි දෙවරක් 18යි දෙවරක් 11යි දෙවරක් 9යි එතකොට එනවා 184 සමානයි 11යි θ බෙදීම 9යි එකතු කිරීම දෙවරක් 70 140යි 140 මෙහාට ගේනවා 184න් 140ක් අඩු වෙනවා සමානයි 11යි θ බෙදීම 9යි හරි තමයි ඉවර නෑ 184න් 140ක් ගියාම 44යි සමානයි 11යි θ බෙදීම 9යි θ සමානයි බෙදීම 9 මෙහාට ගේනවා වැඩි කිරීම 9යි වැඩි කිරීම 11 මෙහාට ගේනවා බෙදීම 11යි 11 වරක් 1යි 11 වරක් 4යි 9 වරක් 4 36යි මොනවද අංශක අන්න
තීට සමානයි අංශක 36 ගේ උත්තරේ නෝනට. හරියට බලන්න. ෆ්‍රැක්චර් කේස් එකක් තියෙන්නේ ඉස්සරහ රෝදේ පිටිපස්සේ රෝදේ මේකේ අරය වගේ දෙගුණයක් වුනේ මේකේ අරය. මේකේ අරය වගේ දෙගුණයක් වුනේ මේකේ අරය. රයිට්? බලාගන්න කොහෙද? නෙට්වර්ක් බෑඩ්ලු. හරි බලාගන්න. දැන් මේකේ අරය මම R කියලා ගත්තොත් මේකේ අරය 2R. ඇයි මේකේ අරය වගේ දෙගුණයක් වුනේ මේක? එතකොට මේකේ අරය R නම් මේකේ අරය 2R. බලන්න මම නිකමට මෙන්න මෙහෙම හොයනවා. ඉදිරිපස රෝදයේ පරිමිතිය. ඉදිරිපස රෝදයේ පරිමිතිය කොහොමද ගන්නෙ? 2πr වලින්. right? 2πr වලින්. පිටිපස රෝදයේ පරිමිතිය මම හොයනවා බලන්න. පිටුපස රෝදයේ පරිමිතිය මොකක්ද? 2π2r. ඇයි? පළවෙනි එකේ අරය 2πr කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හොයන සූත්‍රයෙන්. එතකොට r කියන්නේ අරය. ඉස්සරහ රෝදේ r මම දාගත්තේ. මම මේ නිකන් දාගත්තේ. අපිට ගාණ දීලා නැහැ එහෙම. මම නිකන් දාගත්තේ ගාණ හදාගන්න. r. එතකොට ඉස්සරහ රෝදේ පරිමිතිය 2πr ම තමයි. පිටිපස්සේ රෝදේ සාමාන්‍යයෙන් හොයන සූත්‍රේ 2πr. හැබැයි එහෙනම් මම r වෙනකොට 2r දාලා තමයි පිටිපස්ස රෝදෙට ලියන්න ඕන. ඔන්න දැන් මම මේක තව සූත්‍රයක් දෙන්නම්. 4πr. මම වෙන කිසිම සුළු කිරීමක් කරන්නේ නැහැ. ඔන්න ඔච්චරයි කරන්නේ බලා ගන්න. කුඩා රෝදයේ පරිමිතිය නැත්තම් වටේ දිග. කුඩා රෝදයේ වටේ දිග 2πr. විශාල රෝදයේ වටේ දිග 4πr. බලා ගන්න ඔන්න ඔය දෙකේ වෙනස. කුඩා රෝදේ 2πr විශාල රෝදේ 4πr. මාර වැඩි. ඔන්න ඔය දත්තේ හොඳට මැටි කතාව මෙන්න මේ ගන්න උත්තරේ හොයන්න. බලන්න. වටේ දිග ගත්තට පස්සේ රෝද දෙකේ වටේ දිග ගත්තට පස්සේ කුඩා රෝදේ වගේ දෙගුණයක් නේද විශාල රෝදේ වටේ දිග? මේක 2πr මේක 4πr මේ වගේ දෙගුණයක්. ඒ කියන්නේ පොඩි රෝදේ වගේ හරියටම දෙගුණයක් ලොකුයි ලොකු රෝදේ. අපෙන් අහන්නේ ඉදිරිපස රෝදේ වට 10ක් භ්‍රමණය වෙනකොට පිටිපස්ස රෝදේ වට කීයක් භ්‍රමණය වෙනවද? එතකොට ඉස්සරහ රෝදේ වට 10ක් භ්‍රමණය වෙනකොට 2πr වගේ කී ගුණයක්ද? 10 ගුණයක්. එතකොට එනවා 20πr. ඉස්සරහ රෝදේ වටේ ටික මෙච්චරයි. ඒ වගේ වට 10ක් කරගෙන වෙනවා නම් 2πr වගේ 10 ගුණයක් 20πr. මේක වට 10ක් කරගෙනනකොට ඉතින් මේක මේ වගේ දෙගුණයක් විශාල නම් මෙන්න මේව හොයගෙන ඉන්න ඕනේ නෑනේ අපි. බලා ගන්න. මේක මේ වගේ දෙගුණයක් විශාලයි නම් මේක වට 10ක් කරගෙනනකොට මේක කරගෙන ඕන වට කීයද? වට 5යිනේ. ඇයි? මේ වගේ මේක දෙගුණයක් විශාලයිනේ. එහෙනම් දෙගුණයක් විශාල එක දෙගුණයක් කරගෙන ඕනද මේක වගේ? නෑ නෑ. මේ ලොකු රෝදේ වට 10ක් කරගෙනදී අපි දන්නෝ මේ සෝරි පොඩි රෝදේ වට 10ක් කරගෙනදී අපි දන්නෝ ලොකු රෝදේ අඩුවෙන් බෑ කරගෙනින්න. එහෙනම් මේක වගේ මේක දෙගුණයක් විශාල නිසා පොඩි රෝදේ කරගෙනින්නේ සෝරි ලොකු රෝදේ කරගෙනින්නේ වට 5යි. ඔන්න ඕක අපි ලියන්න පුළුවන් බටව මෙන්න මෙහෙම. ඕක අපිට වාක්‍යයෙන් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මේක දාගන්නකො මම වාක්‍ය කියන්න. පොතෙන් කරගන්න දාගන්න උත්තරේ ලියන වාක්‍ය මම කියන්නම්. ඉස්සරහ රෝදේ පරිමිතිය ප්‍රකාශනයක් ලිව්වා පිටිපස්ස රෝදේ පරිමිතිය ප්‍රකාශනයක් ලිව්වා රූප දෙකක් දාගන්න. right ලියමු මෙහෙම. පිටිපස්ස රෝදේ පරිමිතිය නැත්නම් පිටිපස්ස රෝදේ වටේ දිග. පිටිපස්ස රෝදේ වටේ දිග. පිටිපස්ස රෝදේ වටේ දිග. ඉදිරිපස රෝදේ වටේ දිග මෙන් දෙගුණයක් නිසා. පිටුපස රෝදේ වටේ දිග ඉදිරිපස රෝදේ වටේ දිග මෙන් දෙගුණයක් නිසා. පිටුපස රෝදයේ වටේ දිග ඉදිරිපස රෝදයේ වටේ දිග
මෙන් දෙගුණයක් නිසා අපෝ කියනවා පිටුපස රෝදයේ වටේ දිග ඉදිරිපස රෝදයේ වටේ දිග මෙන් දෙගුණයක් නිසා ඉදිරිපස රෝදය වට 10ක් කරකැවෙන විට 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 පිටුපස රෝදය පිටුපස රෝදය පිටුපස රෝදය පිටුපස රෝදය වට 5ක් පමණක් කරකැවේ වට 5ක් පමණක් කරකැවේ වට 5ක් පමණක් කරකැවේ වට 5ක් පමණක් කරකැවේ හරි බලමු එහෙනම් මොනවද අපි කතා කරා කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය හොයන එක කේන්ද්‍රික ඛණ්ඩවල චාපදික හොයන එක ගැන කතා කරා ඊට පස්සේ අභ්‍යාස 3 පළවෙනි ගානයි දෙවෙනි ගානයි අභ්‍යාස 3 පළවෙනි ගානයි දෙවෙනි ගානයි අභ්‍යාස 3 පළවෙනි ගානයි දෙවෙනි ගානයි right ඔන්න ඔය දෙක අභ්‍යාස 3 පළවෙනි ගානයි දෙවෙනි ගානයි තුන්වෙනි ගානයි ඔය තුනම කරන්න පුළුවන් ඔයාලට right මම කියලා දීපු දේවල් එක්ක අභ්‍යාස 3 පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන. ඒ කියන්නේ අභ්‍යාස 3 සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් ඔයාලට. ඔය රූප සටහන් වල පරිමිතිය හොයන්නයි අඳුරු කරපු කොටස් වල පරිමිතියමයි හොයන්න තියෙන්නේ. ඕක දැන් ඔයාලට කරන්න පුළුවන්. right? චාපදික හොයලා ඔය කොටස් එක කරන්න පුළුවන්. ඒ නිසා අභ්‍යාස 3 සම්පූර්ණයෙන්ම කරන් ඉන්න ඕන. ලබන සතිය මම ආවට පස්සේ ක්ලාස් එකට මම chance එකක් දෙනවා. එක එක අයට තමන් කැමති අංකයක් දෙන්න. එයාලා තෝරන අංකේ ගාන විතරක් මම හදලා වෙන්න ඕන. ඒ කියන්නේ එයාලා ගණන් ටික හදාගෙන යද්දි අමාරු වෙච්ච ගානේ අංකයක් මට දෙන්න පුළුවන්. එතකොට එයාලට අමාරු වෙච්ච ගාන මම කියලා දෙනවා. right? එහෙම කියලා දීලා තමයි මම අභ්‍යාස හතර ලබන සතිය පටන් ගන්නෙ. පැටවු